මිනිස්සුන්ට හිත ඇතුලේ බොහෝ හැඟීම් තෙරපාගෙන සිටීමේ හැකියාව හරිම අඩුයි. බොහෝ අපහසුවට පත්වන කියා ගන්නට බැරි කාරණා විවිධාකාර ලෙස එලි දක්වන්න විවිධ වූ පුද්ගලයන් Tamanගේ අතීත අත්දැකීම් අනුව සහජ ගති ගුණ අනුව විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒවට විවිධ වචන කියනවා. ඒ වචනවල සැඟවුණු අරුත් තිබෙන විට හෝ ඒ වචනවල රසයක් තිබෙන විට අපි ඒකට කවිය කියලා කියනවා. හිතා ගන්නට බැරි, කියා ගන්නට බැරි හිතේ තෙරපී ඇති හැඟීම් කියන්නට ඔහු අපූර්ව වදන් මාලාවක් භාවිත කරනවා. කවිය ඔබ තුන් 35ක් නිදිවරා තාම නොලියූ කවිය ඔබ බලන්න හදවත ඇතුලේ හිර කරගෙන තියෙන හැඟීම කොයි වගේද කියලා ඔබට සහ මට කියන්නට ඔහු පාවිච්චි කරපු වචන පේලිය. එහෙම වචන ලියන්න, එහෙම වචන කියන්න හැමෝටම බෑ. ඒ හැකියාව තියෙන්නේ නිර්මල සංවේදී හදවතක් තිබෙන මිනිසෙකුට පමණයි. අද පිළිසඳරෙන් ඔබ හමුවන්නේ එවැනි හදවතක් තිබෙන සුනිල් ආර් ගමගේ ගීත රචකයා. අපි ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා සුනිල් අයව. ආයුබෝවන්. අද දවසේ අපේ කතා බහේ මූලික අරමුණ වන්නේ ඔබ ලියූ ගීත. ඔබ ලියූ ගීතවල තිබෙන අන්තර්ගතය, ඒ අන්තර්ගතය සඳහා ඔබට පාදක වුණු වස්තු බීජ. අපට වඩා වැදගත් වන්නේ, මට නම් වඩා වැදගත් වන්නේ ගීතයට වඩා ගීතය ලියන්නට ඔබ පොළඹවනු ලැබූ කම්පනය. ඒ කම්පනය ඔබෙන් උදුරා ගැනීමට සහ සොරා ගැනීමට තමයි අප සූදානම් වන්නේ. මට කියන්න කොහොමද ගීත ලියන්න පෙළඹුණේ? මම කුඩා කාලේ සාහිත්‍යයට බොහොම ලැබිකමක් දැක්වුවා. සිංහල භාෂාව, ගණිතය මගේ ප්‍රියතම විෂයන් වුණා. මට හිතෙන්නේ මම මේ සාහිත්‍යකරණයට, නිර්මාණකරණයට එකතු වෙන්නේ ගෙදර සහ ගමේ පසුබිමෙන්. මම ඉපදුණු ගම ඊටාම චමත්කාරජනක සෞන්දර්යාත්මක වටපිටාවකින් හෙබි ගමක්. මගේ නිවසේ ඉඳලා පේන තරම් දුරේ තියෙනවා වෙල්යායක්. මේ වෙල්යාය මං හිතන්නේ ඒ වෙල්යායට යන අඩිපාර දිගේ, බඩවැටි දිගේ කතා කරපු කුරුල්ලෝ මගේ මේ සෞන්දර්යාත්මක හැඟීම් වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම තමයි එතනින් එහා වෙලට ගියාම වෙලේ දෙපාවල කුඩා ඇලවල් වල පීනගෙන යන මාළු රැළවල්, වෙලට ඉහළ ආසේ ඉගිල්ලා යන කොක්කු කුරුල්ලෝ මේ අයත් එක්ක කරපු පුංචි කාලේ කරපු ගනුදෙනුව තමයි මගේ පළවෙනි සෞන්දර්යයේ වටපිටාව. ඒ වගේම තමයි මගේ ගමේ මේ වෙල්ලායට එහා පැත්තෙන් තියෙන්නේ ගඟ. මේ ගඟත් අපිට ගොඩක් සෞන්දර්ය සිතුවිලි පහළ කරපු තැනක්. ඒ ගඟට නුදුරින්ම ගඟ ඉස්මත්තේ තියෙන්නේ ගමේ පන්සල. මේ පන්සලත් එක්ක බද්ධ වුණාමත් මං හිතන්නේ මේ ගම, වෙල්යාය, ගඟ, පන්සල මහා සෞන්දර්ය නිකේතනයක් වුණා අපේ ජීවිත තුල. ඒ වගේ තමයි මගේ ගෙදර. මගේ අම්මා අපූර්වට නැලවිලි ගී කියමින් මගේ නංගිව නැලෙව්වා. මුනිසිරිපාසිඹි මින්නේ කියන අනාදිමත් කාලෙක ඉඳලා දරුවෝ නලවන ඒ දරුණු ඇලවිල්ල මම ලක්ෂ වාරයක් අහලා ඇති අපේ අම්මගේ මුවින්. ඒ වගේම තමයි ගෙදර පසුබිමේ තාත්තා වන්නම් ශ්ලෝක සහ කවි ගායනා කරනවා මම අහගෙන ඉඳලා තියෙනවා. මේ කතා කරපු සියලුම දේවල් එක්ක තමයි මගේ හිතේ ගීතයක් ලියන්නට රිද්මය ගොනු වෙන්නේ. මේ ගීතයක් ලියන්නට ප්‍රධානම කාරණය තමයි රිද්මයානුකූල වදම් පෙළක් ගොඩ නැගීමට හැකියවීම. මේ තමයි මගේ ප්‍රාරම්භක ඉතිහාසය. ඇලේ දොලේ වෙල්යායේ ගමේ
කුරුල්ලන්ගේ හඬින් ජීවිතය පිළිබඳ රස උරාගත් ඔබ ඒ රසය අපට විවිධාකාර ලෙස ඉදිරිපත් කරනවා. ඔබගේ උපමා රූපක පිළිබඳව වෙනම කතා කළ යුතුයි කියලා විශ්වාස කරනවා. මොකද ඒක වෙනම ඔබ නිර්මාණය කරන උපමා රූපකවල කිසිවෙකු සතුව නැති අමුතු අලුත් ප්‍රතිභාවක් දකින්න ලැබෙනවා. අපි ඒ ගැන වෙනම කතා බහ කරනවා. ඊට පෙර මම කතා කරන්න කැමති තැනක්, නවතින්න කැමති තැනක් තියෙනවා. ශෘංගාරය සහ සංයමය ඔබ මනාව සංකලනය කරපු විදිහ. දැන් ශෘංගාරය, රොමැන්ටිකවාදය, ලිංගිකත්වය, ලිංගික හැඟීම් වගේ දේවල් ගීතයකට ඔබන විට ඒක මේ හරි අමාරු දෙයක්. සමහර විට ඔබ නොදැන හෝ දැන බොහොම අපූර්ව වදන් පෙළක් ඔබ කියනවා. ඒ ඇතුලේ තියෙන ශෘංගාරය ඔබ නොසඟවා ඉදිරිපත් කරනවා. ඒ වුණාට හරි ලස්සන සංයමයක් ඒක ඇතුලේ තියෙනවා. පාන් වැටියසේ දැල්වෙන ජේන් නෝනේ නුඹේ ඇස් දෙක. මේක මහා අමුතු දරුණු කතාවක් මට නම්. පාන් වැටියසේ දැල්වෙන නුඹේ ඇස් දෙක කියලා මේ කියන්නේ ඒ ඇස් වලින් ගින්දර වගේ ආකර්ෂණයක්, දැවී යන සුළු, හලු වී යන සුළු බැල්මක් ඇයට තියෙනවා කියලා. අද කාලේ ඕක කියන්න නම් වචනයක් ගන්නවා නම් අද ගීත රචකයෙක් කියයි පට්ට ඇස් දෙක කියලා. එල ඇස් දෙක කියලා කියයි. නමුත් එහෙම කිව්වම අමුවේ එතනින් එහාට අපිට යන්න බෑ. ඒත් ඔබ කියනවා පාන් වැටියසේ දැල්වෙන. එකාතකින් ඔබ ජේන්නෝනට සමපාත වන උදාහරණයක් අරගන්නවා. ජේන්නෝන වැනි චරිතයකට සමපාත වෙන්නේ ටියුබ් ලයිට් එකක් හෝ එහෙම නැත්නම් ඉරහඳ තාරකා හෝ නොවේ. ඒ ගමේ දුප්පත් ගෙදරක දල්වන පහනක පහන් වැටියයි. ඔබ අපූර්වට සංකලනය කරනවා, සමපාත කරනවා. ඒ උපමාවත් ඇගේ සමාජ ආර්ථික පසුබිම එපමණකින් නොනැවති ඒක ඇතුලේ තියෙන ඒ ඇස් දෙක ඇතුලේ තියෙන මට පේනවා ඇස් දෙක වහගත්තාම මට ජේන් නෝනාගේ ඇස් දෙකෙන් ගින්දර පිට වෙන හැටි, එතකොට මගේ හැඟීම් අවදි වෙන හැටි මට දැන් දැනෙනවා. ඔබ ඒක අපිට කියනවා කොහොමද මේ අත්දැකීම මොකද්ද? කොහෙන්ද මෙතෙන්ටම ආවේ? නාරද මම මේ පසුබිම ගැන තමයි මම මුලින් කතා කරේ. මොකද මම ඉපදුනේ ගමක. රබර් යායවල් තියෙන, පොල් වතු යායවල් තියෙන එහෙම ගමක ජේන් නෝනලා හිටියා. ඒ ජේන් නෝනලා මට මතකයි අපේ ඔය කියපු වෙල්යාය අද්දර පින්ලිඳක් තිබුණා. මේ පින්ලිඳට මේ ජේන් නෝනලා නාන්න එනවා. ඉතින් මේ පසුබිමත් එක්කලා පසු කාලීන යුගයක මට මුණ ගැහෙනවා ජන කවියක්. පාන් වැටියසේ ඇවිලෙන කුසේ යට ජේන් නෝනේ නුඹ ගැන හරි දුකේ මට නාන්නට එනවා නම් ලිඳ ළඟට හීන් හාමි අත එවපන් ලියුම මට. මේක එදා මගේ ඒ තරුණ වයස කාලෙදී මම අත්දැකපු දේවල්. මටම නොවුනට මේ ගමේ හිටපු මේ ජෝන් නෝන්ලා වගේ අයට, පියසේන්ලා, ධර්මසේන්ලා වගේ අයට මේ කතන්දරේ අමුතු දෙයක් නෙමෙයි. මේ ලිඳ ළඟට ජේන් නෝන්ලා හොයාගෙන මේ පියසේන්ලා එනවා. ඉතින් මේ අය අතරේ මේ කතා බහට හුඟක් වෙලාවට තමන්ගේ බාල සහෝදරයෙක් හෝ සහෝදරියක් තමයි යොමු කරගන්නේ. මං හිතන්නේ ඒ දවස්වල ගම්පෙරළිය පොත ASCII දාලා ලියුම යවන කාලයක් තිබුණා. අද එහෙම නොවුනට. ඉතින් මේ කතන්දරේ ගොඩ නැගෙන්නේ මම කියපු අර ජන කවියත් එක්කලා. මේ ජන කවිය තුලින් මම මගේ ගම හා බද්ධ කරගන්නවා මේ ජන කවිය. ඒ සඳහා මට අපූර්ව තනු නිර්මාණයක් ලබා දෙනවා රෝහණ වීරසිංහයන්, ජානක වික්‍රමසිංහත් ඒ අපූර්වට ගායනවා. ගමේ අයෙක් නිසා, පුලතිසපුරේ පොළොන්නරුවේ පුද්ගලෙක් නිසා මං හිතන්නේ ජානකගේ හඬත් මේ ගීතය සඳහා හරිම උචිත වුණා. අපූර්වට ගැලපෙනවා. එහෙම ඇත්තටම ජේන් නෝනා කෙනෙක්ගේ ඇස් දෙකේ ඇවිලෙන ගින්දර දැක්කේ නැද්ද ඒ කාලේ? නෑ, අපි ඇත්තටම හඳ එළියත් එක්ක ජීවත් වෙච්ච අය. අපේ ගෙවල් වල තිබුණේ එක්කෝ ලන්තෑරුමක්, එහෙම නැත්නම් භූමි තෙල් කුප්පියක්,
එහෙම නැත්නම් අර පෙට්‍රල් මැක්ස් කියන ඒ එකක් තමයි පසු කාලීනව ඊට පසුව තමයි විදුලිය අපේ ගමට ලැබෙන්නේ. ඉතින් මේ අපි මුලින් సౌందර්යය ඉගෙන ගන්නකොට අපිට තිබිච්ච දේවල් තමයි මේ පහන් වැටිය. එහෙම නැත්නම් ගමේ තියෙන පන්සලේ තියෙන පහන් වැටිය. මේ උපමාවල් ගත්තාම මං හිතන්නේ ඒ වකවානුවත් එක්කලා ඊටාම සුදුසු දේ තමයි මේ පහන් වැටියකට ඇගේ ඇස් සම්බන්ධ කරන එක. මං හිතන්නේ මේ ගීතයේ අන්තරා කොටස් වලත් මම භාවිතා කරලා තියෙන්නෙම ගමේ ගම්බද වචනම තමයි. දැන් මගේ ප්‍රශ්නේ මගේ හැරියාදෝ මන්ද කියලා හිතනවා. දැන් මං අහන කාරණාව තුල තියෙන්නේ දැන් මේක ඇතුලේ ආදරේනේ තියෙන්නේ. ඔව්. එතකොට උපමාව උදාහරණය ඔබ ගත්ත බොහොම පැහැදිලිව. මොකද ඒකත් එක්ක ඔබ ඇතුලේ තියෙන්න ඕනේ මොනවා හරි කාරණාවක් මේක ලියන්න. මේ කාරණාව මේ උපමා අරගෙන මේ අදහස ලියන්න. නොදැක හිටපු ටික දවසට මේ හිතට දැනුණු වේදනාව මේ කාරණා එහෙම ඔබ ලියනවා. ඔබට දැනෙනවා මේක ආදරේ. ඒක ආදරේ දැනෙන්න ඔබට ඔය කාලේ ආදරයක් ගමේ දැනෙලා තිබුණාද? එහෙම ගමේ ආදරයක් මට තිබුණේ නැහැ ඇත්තටම. අපි දැන් ගීතයක් ලියනකොට ඒක මේ අපේ අතිශය පෞද්ගලික අත්දැකීමක්ම වෙන්නේ නැහැ. අපි සමාජයෙන් ගන්න දේවල් තියෙනවා. අපි පොතපත කියවලා ගන්න දේවල් තියෙනවා. සමහර ගීත මම ලියලා තියෙනවා. නවකතාවක් කියවලා හිටන් එයින් මතුවෙච්ච කරුණක් මුල් කරගෙන මම සමහර ගීත ලියලා තියෙනවා. ඉතින් ඔබ කතා කරන මේ ප්‍රේමයේ විෂය පිළිබඳව මේ ගීතයට අනුව මමත් එහෙම ප්‍රේම අත්දැකීම් විඳලා තියෙන කෙනෙක්. මං හිතන්නේ ප්‍රේමයෙන් තොර අත්දැකීම් ලැබපු කෙනෙක් මෙහි පිට ඉන්නවා නම් ඔහු මිනිසෙක් වෙන්නට බෑ. මං හිතන්නේ සතාසිය උපාව පවා ආදිරේ ප්‍රේමයට ගොනු වෙච්ච අය. ඒක නිසා ඒ පිළිබඳව මට මේ කිසිම ගැටලුවක් නැහැ. සමහර විට මෙහෙම දේවලුත් තියෙනවා. අපේ උපවිඥානයේ තැම්පත් වෙන සමහර දේවල් පසු කාලීනව නිර්මාණ බවට පත් වෙනවා. දැන් මගේ විවාහය සිද්ධ වෙන්නේ බදුල්ලේ කාන්තාවක් සමග. ඉතින් නොදැක හිටිය ටික කාලයක් එතන තියෙන්නට පුළුවන්. සමහර විට ඒ සියලු දේවල් එහෙම එක්කව වෙනවා. මේක ඉතින් හරියටම මේ ගීතේට මේකමයි කියලා කියන්නට බෑ. නමුත් අපේ වටපිටාවේ තියච්ච දේවල්, Tamanට වෙච්ච දේවල්, පොතපත කියවීමෙන් ලබන දේවල් මේවට අඩු වැඩි වශයෙන් එකතු වෙලා ඇති. දැන් ඔබ ප්‍රේමයම තමයි ඔබේ ගීතවල බහුතරය. ප්‍රේමය සහ විරහව. ප්‍රේමය සහ විරහව. නැවත ප්‍රේමය සහ විරහව. දිගින් දිගටම ප්‍රේමය සහ විරහව පිළිබඳව මම හිතන්නේ වැඩිම ගීත ගණනක් ලියපු ගීත රචකයා ඔබම වෙන්නත් ඇති මේ මාතෘකාව ඔස්සේම. එතකොට ප්‍රේමය සහ විරහව මෙතරම්ම ලියන්න ප්‍රේමණීය අත්දැකීම් වල නිරත වෙලා තියෙන්න ඕනේ. ප්‍රේමය අත්දැකලා තියෙන්න ඕනේ, විඳලා තියෙන්න ඕනේ, විරහව විඳලා තියෙන්න ඕනේ. ඉතින් ප්‍රේමයේ විඳින තරමට විරහ විඳින ප්‍රමාණයත් සමානුපාතිකව වැඩි වෙනවනේ. ඒ කාරණා දෙක තුනත් ඔබ තුල ඔබේ අත්දැකීම් වල එකතු වෙලා තියෙනවා. ඒ හැරුණම ඔබට යන විශේෂපතයක් ස්පර්ශ කරනවා. මේක අපේ සමාජයේ අද දවසේ මිනිස්සු කල්පනා නොකරන පැත්තක්. අපි මේ මොහොත වන විට ಜಾති ආගම් කුල ભેදවලින් විකල් වෙලා ඉන්න සමාජයක් බවට පත් වෙලා තියෙනවා. අපි කල්පනා කළේ නැහැ මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා අපි මේ තැනට වැටෙයි කියලා. ඒ භයානක යුද්ධයක් අපේ රටේ තියෙන මොහොතේ අපි කල්පනා කළේ නැහැ අපි ಜಾතිවාදීන් වෙයි කියලා. භයානක යුද්ධයක අත්දැකීම් විඳින්න ඉන්න මොහොතේ අපි කල්පනා කළේ නැහැ අපි මෙතරම් අන්තවාදීන් වෙයි කියලා. නමුත් සිතාගත නොහැකි විදියට අපේ ජන විඥානය තුල ಜಾති ආගම් කුල ભેද තන්පත් වෙලා තිබුණු ඒවා ඉස්මතු වෙනවා හෝ අලුතින් රෝපණය වෙලා තියෙනවා. ඔබ ලියනවා රාමලිංගම් පිළිබඳ ලස්සන ගීත ඛණ්ඩයක්. මතකද වචන? කුසුමලතා රාමලිංගම් මගේ නම, ගම මාංකුලම්, උතුරට යද්දිත් දකුණට එද්දිත් ඉරා දමන්නට සිතෙහි දහස්වර හැඳුනුම් පත මගේ. මම හිතන්නේ ඒ ගීතය ගැන තමයි ඔබ අහන්නේ. කුසුමලතා රාමලිංගම් මගේ නම
නිදහස් වර හැඳුනු පත මගේ ලතා රාමලිංගම් නම කවි කටපාඩම් මට පෙරුක් කුරල් පද කටපාඩම් මට බුදු සමිඳුනි ශ්‍රී මුරුගන් මට කියා දෙන්න වරද කොතැනද මට කියා දෙන්න රාමලිංගම් මගේ නම මේ ගීතය මේ අපේ රටේ මං හිතන්නේ මගේ ජීවිතයෙන් භාගයක්ම ගෙවිලා ගියේ මේ යුද්ධයත් එක්කලා. ඒ යුද්ධ සමයේ අපිට බරපතල ගැටලු තිබුණා. අපි සිංහලයෝ වශයෙන් අපි කතා කළේ අපේ ගැටලු පමණයි. නමුත් සමහර තැන්වලදී මේ කොළඹ තදාසන්න ප්‍රදේශවලදී අපට තියුණ ගැටලු වලට වැඩිය මේ දමිළ ජාතකීන්ට ගැටලු තිබුණා. සමහරට අපි යාපනයට ගියා නම් ඒ ගැටලුව දමිළ ජාතියට වැඩිය අපිට බලපාන්නට තිබුණා. ඉතින් මේ තත්වයේදී දවසක් මම ගමනක යෙදিলা ඉන්නකොට මම දකිනවා මේ දෙමළ යුවතියක් ආරක්ෂකයන් මගින් ප්‍රශ්න කරන්න තියාගෙන ඉන්නවා. ඉතින් ඒ ප්‍රශ්න කිරීමේදී මම පොඩ්ඩක් ඇහුම්කන් දුන්නාම මේ දමිළ යුවතියගේ පියා දමිළ අම්මා සිංහල. මෙයාගේ නමත් කුසුමලතා රාමලිංගම්. ඉතින් මං හිතන්නේ මේ සිංහලයින්ටත් දමිළයින්ටත් වඩා ගැටලුකාරී ප්‍රශ්න වලට මුහුණ දුන්නේ මෙවැනි මිශ්‍ර අය. ඒ කියන්නේ උතුරට යද්දිත් දකුණට එද්දිත් ඒ පැත්තෙනුත් පරීක්ෂණයට ලක් වෙනවා. ඒ පැත්තෙනුත් සැකයට ලක් වෙනවා. මේ පැත්තට අහම මේ පැත්තෙනුත් සැකයට. මේ පැත්තට ඕන් දෙපැත්තටම ආйти ඒ වගේම දෙපැත්තෙම පීඩාවට විඳිනවා. ඔව් මම මේ ගීතයේ ඇතුලේ කතා කරනවා මම සුභාසිතේ කටපාඩම් එක්කෙනෙක්. ඒ වගේම මම තිරුක්කුරල් ගැනත් දන්නවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ ගැනත් මම දන්නවා. මුර්ගන් ගැනත් ඒ කියන්නේ කතරගම දෙයියෝ ගැනත් මම දන්නවා. ඇයි මට මෙහෙම වෙන්නේ? මේ හැදුනුම් පත නිසා තමයි මට මේ අවුල සිද්ධ වෙලා තියෙන්නේ. මේ සියල්ලම සිද්ධ වෙන්නේ අර අපි පීඩා විඳපු 30 අවුරුදු යුද්ධ සමය තුල. මං හිතන්නේ මේ කුසුමලතා රාමලිංගම් විතරක් නෙමෙයි මෙවැනි බොහෝ අය මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ඉතින් මට මේක
ඇත්තටම මේ රටේ පැවති වාතාවරණය තුල හරිම වද දීපු ප්‍රශ්නයක් මේක. මම ඒ සංසිද්ධිය දුටු දවසේ ඉඳලා මගේ හිතේ මේ කාරණාව පළපදියම් වෙලා මේක මේ බීජය දවසින් දවස මෝරන්නට පටන් ගත්තා. කොහොමරි මේ ගැන මම හිතේ තියාගෙන ඉන්නකොට මගේ දමිළ මිතුරෙක් හිටියා කරුණාකරන් කියලා. ඔහුත් එක්ක මම යනවා කළුතර දිස්ත්‍රික්කයේ දමිළ වතුවල කිසියම් වැඩපිළිවෙලකට අනුගත වෙන්න. මේ යන තැනේදී මම දැක්කා ඇත්තටම මේ දමිළ වතුකම්කරුවන් විඳින දුක. මට එතෙන්දි තමයි කුසුමලතා රාමලිංගම් නැවත මතක් වෙන්නේ. මම කරුණාකරන් මහත්මයාත් එක්කලා මේ ගැන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට ඔහු කියන දේවලුත් මට හුඟක් පාදක වුණා මේ ගීතේ ලියන්නට. ඉතින් මේ දුටු අද්දුටු සංසිද්ධිය සහ අර දමිළ කම්කරුවන් විඳින දුකත් එක්කලා තමයි මේ ගීතයේ පසුබිම හැදෙන්නේ. හොඳයි. බොහොම සංවේදී සංසිද්ධියක් ඔබ ඉදිරිපත් කරන්නේ සියලු දෙනාටම මේ කාරණාව තුළ තියෙන අපි නොසිතා කටයුතු කරන ආකාරය පිළිබඳව නැවත සිතා බැලීම සඳහා කියලා. හැම කෙනෙකුටම හිතන්න පුළුවන් වෙනවා නම් අපේ ජාතිය, අපේ ආගම, එහෙම නැත්නම් අපේ වර්ගයට ඔබට ගිහිල්ලා අපි සියලු දෙනා මිනිස්සුયો කියන කාරණාව මත අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ ලෝකය සුන්දරයි. අවාසනාවකට හැම කෙනෙකුටම කවියෙක් වෙන්න බෑ. එහෙම වෙන්න පුළුවන් කවියන්ට විතරයි. පරාක්‍රම කුරිතුවක්කුත් එහෙම කියනවා. දෙවියන්ට වඩා ඉහළට යන්න පුළුවන් එකම කෙනා ඉන්නේ. ඒ තමයි කවියා. මම ඉස්සලා කිව්වනේ ඔබේ උපමා රූපක පිළිබඳ විශේෂම රූපක පිළිබඳ. මට දැනෙන්නේ ඔබ රූපක පිළිබඳ විශේෂඥයෙක්. ඔබට නිත්‍යත්ින්ම ගලාගෙන යන රූපකවල මහා අමුතු ගතියක් තියෙනවා. උදාහරණයක් විදිහට දෙකන්නේ මුදු වදන් වපුරුවා. ඔබ කියන්නේ අර මෘදු වූ වදන් නිරන්තරයෙන් ලබා දෙන කාරණාවට ඔබ ගමට ගිහිල්ලා කුඹුරට බහැලා එතනින් උදාහරණයක් අරගෙන අපිට නොදැනෙන විදිහට ඒ දෙක ගැට ගන්නවා. ඒ දෙක ගැට ගහපු නූල අපිට පේන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන භයානකකම, සාහසිකකම, මෙතන තියෙන දරුණුකම, වෙන කෙනෙකුට කරන්න බැරිකම. දෙකන්නේ මුදු වදන් වපුරුවා. ප්‍රේමයේ අස්වැන්න නෙලා ගෙපලට ගන්න. මට කියන්නේ ගැන කොහොමද මෙහෙම හිතෙන්නේ? ප්‍රේමයේ අස්වැන්න නෙලාගේ පැලට ගන්න අවසරයි. සෙනෙහසින් කිරිවැදි රන්වනින් කරල් බර වූ දිනේ. ප්‍රේමයේ අස්වැන්න නෙලාගේ පැලට ගන්න අවසරයි. දෙකන්නේ මුදු වදන් වපුරුවා. නියංගිනි ඇවිලුනත් හිතනිවා. සොරුවෙන් ගලායන දියවරක් සේදී උඹේ හිත මට යමක් ප්‍රේමයේ අස්වැන්න නෙලාගේ පැලට ගන්න අවසරයි.
සෙනෙහසින් කිරිවැදි රන්වනින් කරල් බර වූ දිනේ ප්‍රේමයේ අස්වැන්න නිලාගේ පැලට ගන්න අවසරයි තනි පංගලේ සඳ මණ්ඩල පෙම් පුරන සක්වලේ අන්ධහැරින් පීපොලේ අවදිවි යෞවනි උඹේ හිත මට නැකත් ගෙනෙනවා ප්‍රේමයේ අස්වැන්න නිලාගේ පැලට ගන්න අවසරයි සෙනෙහසින් කිරිවැදි රන්වනින් කරල් බර වූ දිනේ ප්‍රේමයේ අස්වැන්න නිලාගේ පැලට ගන්න අවසරයි කතා කරනකොට සහ මේ ගීතයට ප්‍රිය කරන පුද්ගලයන් හම්බුනාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා සුනිල් අයියා කොහොමද කොළඹ ඉඳගෙන මේ වචන භාවිතා කළා හිටන් මෙවැනි ගීතයක් ලියන්නේ කියලා. නමුත් දැනට අවුරුදු 30-40කට එහා පැත්තේ මගේ ගමේ අර සුන්දර වෙල්ලාය තිබුණා. මගේ සීයලා දෙන්නම දෙපාර්ශ්වෙම. කියන්නේ අම්මගේ පියයි තාත්තගේ පියයි දෙන්නම හොඳ ගොවියෝ. මගේ උප්පැන්නේ තියෙන්නේ තාත්තගේ රස්සාව ගොවිතැන කියලා. ඉතින් මට මේක අපූර්ව දෙයක් නෙමෙයි. මම මේ වෙල්ලාය තුල ඒ කුඹුරු වපුරනකොට වැපිරීමේ ඉඳලා අස්සද්දලා අස්සනු ගෙට ගන්න කම්ම තියෙන සියලුම කාර්යයන් ගැන ඉතා හොඳින් දන්නවා. ඒ සියලුම කාර්යයන් වලට මම සහභාගී වෙලා තියෙනවා. ඒක නිසා මට මේ කමත් භාෂාව කියන එක අපූර්ව දෙයක් නෙමෙයි. ඒ භාෂාවෙන් ප්‍රේමයේ අස්වැන්න කියන මේ වචන ටික මට එන්නේ ඒ කමත් භාෂාවේ තියෙන වචනත් එක්කලා. ඉතින් අපි ප්‍රේමයේ අස්වැද්දුවාම අපිට ඒ අස්සනු නෙලා ගන්නට දවසක් එනවා. සමහර ඒවල් ඉතින් නියඟට අවු වෙනවා, ගම් වතුරට අවු වෙනවා, එහෙමත් සිද්ධ වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් බැලුවාම මේ අපි වපුරන දේවල් අපිට නෙලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රේමයත් වැපුරුවාම ඒ අස්වැන්න හැටියට තමයි අපි විවාහ ප්‍රාප්ත වෙන්නේ. ඉතින් මට ඇත්තටම ආපහු හිතලා බලනකොටත් මේ වචනවල කොහොමද මෙතෙන්ට ගොනුගුණේ කියන එක මටත් ප්‍රශ්නයක්. මොකද මේ එහෙම කමත් භාෂාවකින් ප්‍රේමයේ පිළිබඳව අපූර්ව නිර්මාණයක් කරන්න ලැබෙනවයි කියන්නේ ඒක ඒ මම ලැබපු අත්දැකීමයි. කුඩා කාලේ වෙල්ලායේදී ලැබුවා. ඒ කාර්ය පරිපාටිය තුල මම ජීවත් වෙනවා. මේ අන්තර්ගතයේ සියලුම සංසිද්ධීන් වලට මම යොදාගෙන තියෙන්නේ කමත් භාෂාව. දෙකන්නේ මුදු අදන් වපුරවා. ඒ කියන්නේ වපුරන්නේ යලමාට. නමුත් ඒ දෙකන්නේ මම කියන්නේ මේ කාන්තාව මුදු අදන් වපුරලා තියෙන්නේ. ඒ සෙනෙහස තමයි වපුරලා තියෙන්නේ. එය නෙලා ගෙපලට ගන්න විදිය. තනිපංගලේ ඉන්නේ. අපි කමතේ අපි ගොයන්කොලේ ගැව්වයන් පස්සේ තනිපංගලේ පැල් රකින්නවා. ඒ වචන මම භාවිතා කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ මට ආඩම්බරයකුත් දැනෙනවා මේ ගීතය. ඒ කියන්නේ අපේ ඒ ගැමි සමාජය තුලින් මම එහෙම දෙයක් කරපු නිර්මාණය තුල ඔබ මේ පිළිබඳව මගෙන් විමසීම පිළිබඳව මට සියුම් ආඩම්බරයක්. දැන් ඒ ගීතය පිළිබඳව විමසීමේදී මම තනියම කල්පනා කරනවා. දැන් ඊයේ රෑ මම මේ ගීතය අහනවා. ගීතය අහනකොට මට හිතෙනවා මේ මිනිහා කොහොම මිනිහෙක් වෙන්නේ නැද්ද? මට ගීතයක රස විඳීම තියෙන්නේ ඇත්තටම සංගීතේවත් ගායකයාගේ ආදරණීය හඬේවත් නොවේ.
ඒ දෙකට මම අලුම් කරනවා. ඒ දෙකේම මම ගීතේ රස විඳිනවා. නමුත් මගේ යටිහිත ගිහිලා නවතින්නේ ලියපු කෙනාගේ අත්තකුරු මත. එයා ඒක ලියන වෙලාවේ මොන ආවේශයක ඉන්නේ නැද්ද කියන එක මත. ඒක යාට එහෙම ලියවෙන්න මේ වචන ටික මෙතෙන්ට ගුණ වෙලා එන්න අවුරුදු කීයක දුක් වේදනා හිත ඇතුලේ හිර වෙලා තියෙන්නේ නැද්ද? ආදරේ කොච්චර ගැඹුරට යාගේ හිත ඇතුලේ පළපදියම් වෙලා තියෙන්නේ නැද්ද? කියන කාරණා ටික තමයි මට දැනෙන්න පටන් ගන්නේ. මම ගීත රචකෙක් නිසා මට එහෙම හිතෙනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ගීත රචනා කරනු ලැබූ පුද්ගලයාගේ අභ්‍යන්තරය තමයි මට හැමතිස්සම ගීතයකින් පේන්න පටන් ගන්නෙ. අර එක්ස්රේ එකකින් ඇතුළත අස්ථි පංජරේ පේනවා වගේ මට සංගීතයේ පරයා මතු කටහඬද පරයා ඒක ලියපු කෙනාගේ ගීත රචකයාගේ අභ්‍යන්තරයේ පෙනෙන්නට දැනෙන්නට පටන් ගන්නවා. නිසා ඔබේ ගීත දැකීමේදී මට හැඟෙන දේ තමයි ඔබට ගීත ලියවෙනවා. මිසක් ඔබ කවදාවත් ගීත ලියලා නැහැ. ඒකයි ඔබ දැන් කිව්වේ මේ කොහොමද දන්නේ මම මේ වචන ටික මෙතෙන්ට සෙට් උනේ කියලා. මේ වචන ටිකම මේ තැනට හරියට ආවේ කොහොමද මමවත් දන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ ආවේශයේ ඉන්න වෙලාවට ඔබ දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හැබැයි ඔබත් එක්ක මම එකඟ නොවන තැනක් තියෙනවා. ඔබට විරුද්ධ ගැටලුවක් තියෙනවා. ඔබ කිසිවෙකු උදෙසා ගීතයක් ලියන වෙලාවට ඔබ හොඳ නැහැ. උදාහරණයක් විදිහට ඔබේ ඇතුලෙන් ගීතයක් එළියට එන වෙලාවට ඒක උත්කෘෂ්ඨ විශිෂ්ට කෘතියක් වෙනවා වගේම ආරෝපණය කරගෙන කිසිවෙකු වෙනුවෙන් යම් කිසි අරමුණක් දීලා ඒකට ලියන්න කියලා කිව්වම ඔබ අසාර්ථකයි. කවියන්ට එහෙම වෙන්න බෑ කියලාත් මම හිතනවා. ලියවන්න, හිතවන්න, නිර්මාණ කරවන්න, නිර්මාණ බලෙන් වදවන්න බෑ. ඔබ කියනවා KMPH 100. මට ඒක ගීතයක් නෑ. ඒක ගීතමය ගතියක් දැනෙන්නේ නෑ. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ වචන ගොඩක් ගලාගෙන යනවා. ඇයි එහෙම එකක් ලිව්වේ? ඒක ඇත්තටම ඔබ කියන වගේ මේක ඉල්ලීමක්. මේ මහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට ලියුනේ. මට මම දකින දේ මම මේ අධිවේගී මාර්ගයේ විවෘත කරන්න ඉස්සෙල්ලා ඒ මාර්ගයේ දෙතුන් ගමනක් ගිහිල්ලා තමයි මේ අමුද්‍රව්‍ය හොයාගන්නේ. නමුත් ඒක ඇවිල්ලා ස්වයං නිර්මාණයක් නෙමෙයි. මගේ හිතින් උපදින එකක් නෙමෙයි, උපද්දවාගත් එකක්. බලෙන් අපි කියන මල් බලෙන් පුබුදවන්න ගියොත් පිටි කැඩෙනවා කියලා. අන්න ඒ වගේ වැඩක් වෙලා තියෙනවා. නමුත් මේ මෙවැනි දේවල් වලටත් අපිට අනුගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මම මේක ප්‍රතික්ෂේප කරා නම් මේක වෙන කවුරු හරි තව ලියාවි. නමුත් මට හැඟෙන උපරිමයෙන් මම මේක දේ කළා තියෙනවා. නමුත් එකක් තියෙනවා මේ ගීතය ඒ අවස්ථාවට පමණක් ගැලපෙන ගීතයක්. ඉන් එහාට මේක රස විඳින්න බෑ මේ ගීතය. ඒක මම හොඳ ආකාරව දන්නවා. ඒක නිසා සමහර අපිට මේ ගැන කියනවා නම් මේවා නිර්මාණාත්මක කරුණු නෙමෙයි. නිර්මාණාත්මක ගීත නෙමෙයි මෙහි. අපි කිසියම් කෙනෙකුගේ ඉල්ලීම් පරිදි කිසියම් අවස්ථාවක් උද්දීපනය කිරීම පිණිස අපි නිර්මාණය කරනු ලබන ගීතයක්. ඉතින් මේ ගීතය ඔබ කතා කරන මේ KMPH 100 කියන ගීතය අධිවේගී මාර්ගයේ විවෘත කිරීමෙන් පස්සේ කිසිම දවසක කිසිම තැනක මම අහලා නැහැ. එතනින් එහාට යන්නෙත් නැහැ මේ ගීතය. ඒක නිසා මට එහෙම හැඟීමකුත් ඒ ගැන ප්‍රශ්නකුත් දෙනුවරයා කරනා නිමේෂයෙන් KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ ඉරට ළඟයි සඳට ළඟයි කාලේ ඉතිරි ඉරට ළඟයි සඳට
ඉරට ළඟා කාලය ඉතිරි දක්ෂිණ ලංකා අධිවේගී මග එන්න මගේ මිතුරෝ KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ මහමගලත වුණු කාලය නිම වෙයි ගේ දොර වතු පිටියග නුවරට එයි නව ආයෝජන ගමට ගලායි ජීවිතයට නව අරුතක් ගෙන දෙයි දක්ෂිණ ලංකා අධිවේගී මග යසයි සුරේ උල්පත පාදයි KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ මගතොට ගම රට ඇසි පිය නොහෙලයි හේ බාවින් සිටි සිත් යලි පුබුදයි පෙම්බර හැඟුමෙන් ලොව විකසිත වෙයි ජීවිතයට නව අරුතක් ගෙන දෙයි දක්ෂිණ ලංකා අධිවේගී මග යසයි සුරේ උල්පත පාදයි KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ KMPH 100 වේගයෙන් එන්න මගේ මිතුරෝ එන්න මගේ මිතුරෝ ඕකත් එක්ක බැඳුණු තව කාරණාවකට අපි එනවා. ඔබේ ගීත රචනා ඉතිහාසයේ දෙස බැලීමේදී ඔබ ඉන්නේ අසරණයාගේ පැත්තේ. තැලෙන පෑගෙන පොඩි වෙන මිනිස්සයාගේ පැත්තේ. ගැමියාගේ ගොවියාගේ පැත්තේ. රාමලිංගම් කුස්මලතාගේ පැත්තේ ඔබ ඉන්නේ. වෙනත් වචන වලින් කියනොත් ප්‍රවේණි දාසයාගේ පැත්තේ ඔබ ඉන්නේ. ඔබ ආවේ මේ පන්තියෙන් ඔබ සේවය කරන්නේ මේ පන්තියට ඔබේ ගීත රස විඳින්නේ මේ පන්තිය. ආයුබෝ වේවා මහරජාණෙනි ලියන විට ඔබ වඩා ඉහළ පැලැන්තියේ ඉන්න රජෙකුට ආවඩනවා. මම කතා කරන්නේ පෞද්ගලිකව ජනාධිපතිතුමා පිළිබඳව නොවේ. ඔහුගේ පෞද්ගලිකත්වය පිළිබඳව නොවේ. කලාකරුවෙක් විදිහට ඔබ තැලෙන පෑගෙන පොඩි වෙන පන්තියේ සිට ඔවුන් වෙනුවෙන් ගීත ලියන අතරතුර ඔබ ප්‍රශස්ති ගායනා කරනවා. ප්‍රශස්තියක් ලියනවා කියලා. ඒක සංවාදයට භාජනය වුණු කරුණක් පසුගිය කාලයේදී. ඒ ගීතය ගැන ඔබ කොහොමද ඒක ලිව්වේ කොහොමද ඒකට හේතු වුණේ? ඒ ගැනත් කියන්න මගේ මතයට විරුද්ධව. ආයුබෝ වේවා මහරජාණනි ගීතය ප්‍රශස්තියක් හැටියට අර්ථ දක්වන්න මම කැමති නෑ. මේක අභිනන්දන ගීතයක් හැටියට තමයි මම දකින්නේ. මේ ගීතය ලියන්නට මම පෙළඹෙන්නේ රජෙකුට ආවඩන්නවත් මේ ජනාධිපතිතුමාට ආවඩන්නවත් එහෙම මේ තුන් හිතකවත් වෙච්ච සිතුවිල්ලක් නිසා නොවේ. නාරද අපි මේ අවුරුදු 60ක කාලය තුල අවුරුදු 30ක්ම
අපි ගෙව්වේ මේ යුද්ධයේ පරිපාකවලට ලක් වෙමින්. මේ කාලය තුල අපේ දරුවෝ හදා ගන්නට අපි විඳපු දුක, අපි කණ්ඩ බොණ්ඩ දේ සරි කර ගන්නට අපි විඳපු දුක, අපි ගමනක් බිමනක් යනකොට අපි විඳපු දුක දැන් හුඟක් දෙනකොට අමතක වෙලා තියෙන්නේ. මේ යුද්ධය අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ නායකයන් විසින් මේක පෝෂණය කළා කියලා මට හිතෙනවා. එහෙම නැත්නම් ජාත්‍යන්තරය විසින් මේක පෝෂණය කරයි කියලා මට හිතෙනවා. එහෙමත් නැත්නම් අපේ නායකයෝ මේ ජාත්‍යන්තරයේ ගැටවලට හරි ජාත්‍යන්තරයෙන් ලැබෙන කිසියම් වරප්‍රසාද වලට හරි යට වෙලා මේ යුද්ධය නිමා කළේ නැහැ කියලා මම දන්නවා. සමහර අවස්ථාවලදී මේ යුද්ධය අවසන් කරන්නට තිබිද්දී අවසන් තප්පරයේදී වැරදි තීන්දුව ගන්නවා ජාත්‍යන්තරයෙන් එන පණිවිඩයක් නිසා. එහෙම දේවල් අනන්තවත් මේ 30 අවුරුද්ද තුල අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. සිද්ධ වුණා. එහෙම දේවල් සිද්ධ වුණා අනන්ත අප්‍රමාණව. අපිට අපේ නායකයෝ පිළිබඳව දැඩි පිළිකුලක් ඇති වෙන යුගයක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙනවා. මෙතනදී කොන්දක් තියෙන නායකයෙක් හැටියට එදා මේ යුද්ධ සමයේදී කොන්දක් තියෙන නායකයෙක් හැටියට එතුමා තීන්දුව කරනවා මේ යුද්ධය මම ඉවර කරනවායි කියලා. මම මේ ගීතය ලියන්නේ මේ යුද්ධයේ අවසන් කාලයේදී නෙමෙයි. යුද්ධය ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ යුද්ධය ආරම්භ කරන්නේ තොප්පිගල කැලෙන් සහ මාවිල්ලාරුවේ සොරවුවේ. එතනදී අපිට දැක්මක් ඇති වෙනවා මේ අවුරුදු 20 ගාණක් තිස්සෙම නොවිච්ච දෙයක් සිද්ධ වෙනවායි කියලා. මේ යුද්ධයට පළවෙනි වෙඩිල්ල පත්තු කළාය කියන හැඟීමක් අපි තුල ඇති වෙනවා. මම ගීතය ලියන්නේ ඒ වකවානුයි. මේ යුද්ධය ආරම්භ කරනකොටම අපිට දැනෙනවා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේදී මේ යුද්ධය ඉවර කරයි කියලා. ඒ වගේම අපේ හිත තුලින් එතුමාට ප්‍රබල ආශිර්වාදයක් ලබා දෙනවා මේ මෙවැනි දෙයක් සිද්ධ වෙයි කියලා. මම ගීතේ ලියන්නේ 2008 මට මතක හැටියට. 2008 ජූනි විතර. ඒ වෙනකොට මේ යුද්ධය ගැන යුද්ධය ඉවර වෙයි කියලා පාර ගැන අපට අවබෝධයක් කිසිම කෙනෙකුට අවබෝධයක් නැහැ. නමුත් අපි කලාකාරයෝ හැටියට අපිට මොකද්ද ඉවක් තියෙනවා, මේ පෙරදැක්මක් තියෙනවා. ඒ පෙරදැක්ම මම හරියට දැකලා තියෙනවායි කියලා මම අදටත් විශ්වාස කරනවා. මම හැබැයි මේ ජනාධිපතිතුමාට ආවැඩීමටවත් මේ දේශපාලනයට අනුගත වෙන්නටවත් මේ ගීතය නිසා කිසියම් වරප්‍රසාදයක් භුක්ති විඳින්නටවත් මේ ගීතය ලිව්වා නොවේ. ඔව් දැන් මම ඔබේ රසිකයෙක්නේ. මම ඔබේ රසිකයෙක්. ඔව්. එතකොට ඔබේ ගීත ඔබට අයිති නෑ. ඒක අයිති මට. මට කැමති විදියට පෙරලලා මට කැමති විදියට හිතලා මට කැමති අර්ථ දැක්වීම දෙන්න මට අයිතියක් තියෙනවා. මොකද ඔබේ ගීත අයිති මටයි. මමයි රස විඳින්නේ. අවසාන පරිභෝගිකයා මම. එතකොට දැන් ජනාධිපතිතුමාගේ යුද්ධය අවසන් කිරීම පිළිබඳව එතුමා ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳව අපි මුළු රටම පක්ෂ ජාති ආගම් ભેද වලින් තොරව එකඟයි ඒ කාරණාවත් එක්ක. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රශ්න තිබුණු තැන මම ඔබට කියනවා. මට වගේම තවත් බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබුණු තැන. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. අපිට මම දන්නේ ලංකාවේ බොහෝ දෙනා කල්පනා කරන විදිය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ മന്ത്രിවරු ඇමතිවරු නායකයෝ භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳව අපට කෝපයක් තියෙනවා. සාමාන්‍ය මහජනතාව දුක් විඳිද්දි ඒ අය භුක්ති විඳින වරප්‍රසාද පිළිබඳව අපට කෝපයක් තියෙනවා. මේ යුද්ධය අවසන් කිරීමේ කතන්දරයේත් එක්ක අපි සම්පූර්ණයෙන්ම එකඟත් වෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි රජයේ පැත්තේ, අපි ජනාධිපතිතුමාගේ පැත්තේ, අපි ආරක්ෂක අංශයේ සියලු දෙනාගේ පැත්තේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය මහජනතාවගේ බලය මත දේශපාලන ඡන්දවලින් පත්වන නායකයෙකුට රාජ්‍යත්වය ආරෝපණය කිරීම අපි අවුරුදු 100 ගණනක් ආපස්සට යාමක් කියලා මම හිතනවා. ඒකයි මගේ ප්‍රශ්නේ. ඔව්. මේ පවතින දේශපාලනය පිළිබඳව කතාවක් නෙමෙයි ආයුබෝවා මහරජාණන් කියන ගීතය. මම අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිතුමාට ගෞරවය කරන්නේ අර තිවිච්ච පීඩාව නැති කරපු පුද්ගලයා හැටියට. ඔබ කියන මේ ඇමතිවරු
ඡන්ද මේ ප්‍රජාතන්ත්‍රවාදයයි කියලා කියන බොරුව මේ ඔක්කොම මේ රටේ තියෙනවා. ඒකත් එක්කලා යනකොට මම ඔබ සමග 100ට 200ක් එකඟයි. නමුත් මම කතා කරලා තියෙන්නේ ආයුබෝවා මහරජාණන් ගීතයෙන් අපේ ගැමුණු රජුරුව මේ රට එක්සේසත් කළා නම් එදා මගේ අපේක්ෂාවක් තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට එක්සේසත් කරાવી මේ යුද්ධේ නිමා කරાવી කියන හැඟීම මා තුල තිබුණා. ඒ අපේක්ෂාව මා තුල තිබුණා. ඒ ආශිර්වාදයෙන් තමයි මම ගීතේ ලියන්නේ. මේ ගීතයේ අපි ඝන පිළිබඳව ඔබ හදාarලා තියෙනවා නම් මේ ගීතයේ ස්ථායි කොටස ආශිර්වාදාත්මක ඝන සමූහයකින් මම මේක ලියලා තියෙන්නේ. මොකද මේ ගීතය මම විශ්වාස කරනවා මේ ගීතය තුලින් මේ යුද්ධය නිමා කරන්නටත් මහා ආශිර්වාදයක් මේ ඝන පිහිටවීම තුලින් බලයක් මම ලබා දුන්නා කියලා. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන නේද? මොබිටෙල් රින්ගින් ටෝන්ස් වලින් මේ ගීතයට ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ලැබිච්ච මුදල ලක්ෂ 135කට වඩා වැඩියෙන් හම්බ වෙලා තියෙනවා. මේ තනුව නිර්මාණ කරපු සමන්ත පෙරේරාත් මේ ගායනය කරපු සහේලි ගමගෙත් මමත් මේ ලක්ෂ 135ම
අනුරාධපුරයේ රණවිරුවන් වෙනුවෙන් හදපු අභිමාන්සල ගෙවල් හදන්නට පරිත්‍යාග කරයි කියන එකත් කියන්නට ඕන. අද මම ඉන්නේ කුලී නිවසක. නමුත් ඒ ලක්ෂ 135න් තුනෙන් එකක වරප්‍රසාදය මම භුක්ති විඳන මට ගයක් හදාගන්න තිබුණා. කලාකරුවා කියලා කියන්නේ තම පෞද්ගලික වාසිය පිණිස නොව හුදෙක් සමාජ සුභ සාධනය පිණිස ජීවිතය කැප කරන පුද්ගලයෙක් බව ඔබ ක්‍රියාවෙන් ඔප්පු කරමින්